කරන කලට පව් මිහිරිය නිහිසේ විඳින කලට දුක් දැඩි වෙයි දිනිසේ. මිහිඳු මහරහතන් වහන්සේ සිරිලක් දිවට බුදු වශයෙන් 236 වැනිහි වැඩම කොට දෙවන පෑතිස් මහරජුන් ඇතුළු කොට ඇති පිරිස හමුවේ අපේ රටවැසියන් පවින් ඈත් කොට පිනට බර කොට එදා දෙසූ දේශනාවන් මිල කරන්නට පුළුවන් කමක් නැහැ. එබැවින් තුන් ලොවක් සනහා වදාළ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ චුල්ලකම්ම විභංගාදී සූත්‍ර දේශනා තුලින් පැහැදිලි කරනු ලැබුවේ තම තමා විසින් කරගනු ලබන කර්ම ශක්තිය. තම පසුපස හඹා එන බවයි එළවාගෙන එන බවයි. ඉන් කාටවත් බේරෙන්නට වැළකෙන්නට පුළුවන් කමක් නැහැ. එබැවින් ඔබත් මේ බව තේරුම්ගෙන ඔබ ඔබේ ජීවිතය පහනක් කොට දිවයිනක් කොට ක්‍රියා කරන්නට වෙනත් පිළිසරණක් නැහැ. අත්ථ දීපා විරත අත්ථ සරණා අනඤ්‍ය සරණ. බුදුරජාණන් වහන්සේ විතක දේශනා කොට වදාලා අත්තායි අත්නෝ නාතෝ කෝයිනාතෝ පරෝත්‍ය. හරිදේ ටීවී මාධ්‍යාලය ඔස්සේ පවත්වනු ලබන ධර්ම සාකච්ඡාව තුළින් අද අප සාකච්ඡා කරනු ලබන්නේ කර්මඵල පිළිබඳවයි. ඒ අනුවාද ධර්ම සාකච්ඡාවට වැඩමවදාලා මාගොටුවන විල්ගමු රාජමහා විහාරාධිපති උළුවිටිකේ ශ්‍රී ඉන්ද්‍රජෝති පිරිවෙන් විශ්‍රාමික නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති හක්මන සෝරත ස්වාමීන්ද්‍රයන් වහන්සේ, වල්පල ශ්‍රී ගෞතමාරාම පුරාණ විහාරාධිපති උඩුමලගල ශ්‍රී ආදිච්චවංශ පිරිවෙන් නියෝජ්‍ය පරිවේනාධිපති ගාලුමාදිසාවේ උපප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී විජිතාභිධාන ලංකාභිමානී වල්පල ගුණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, තෙල්ලමුර ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරාධිකාරී උඩුමලගල ශ්‍රී ආදිච්චවංශ පිරිවෙන් පරිවේනාචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති කොට්ටවගම ශ්‍රී ධම්මජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අපි තාමත්ම ගෞරවයෙන් හරිදේ ටීවී මාධ්‍යාලය වෙනුවෙන් මේ වෙලාවේ පිළිගන්නවා ලබන. අපි අද ධර්ම සාකච්ඡාව ආරම්භ කරමින් කරුණු පැහැදිලි කරන්නට අපි ඇරයුම් කරනවා අපේ හක්මන සෝරත පඬිත හාමුදුරන් වහන්සේට මේ කම්ඵල පිළිබඳව අපේ තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ දෙසූ දහම් පදවැල් සිහිපත් කරමින් ඒ කරුණ පැහැදිලි කරන්නට. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති යදාච පච්චති පාපං අතබාලෝ දුක්ඛං නිගච්ඡති. දන්සභා මණ්ඩපයට වැඩමවා වදාළ ගරුතර පඬිත හාමුදුරුවන් වහන්සේ, කාරුණික පින්තුනි, අද අපි සාකච්ඡා කරන මාතෘකාව පිළිබඳව අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ පුංචි විවරණයක් කරන්නට යෙදුණා. මේ සමාජය වගේම තමයි එදා ಭಾರತೀಯ සමාජය. විවහාරික ලෝකය නැත්නම් ජීවත් වන ලෝකය තුල මිනිස්සු වර්ග වෙලා තිබුණා. ඒ මිනිස්සු වර්ග කරලා තිබුණා. ඒ වර්ග කරලා තිබුණේ ඒ මිනිසුන් කරන කටයුතු දිහා බලලා. ඒක
කර්මය කියලා මතු පිටින් ඒ අය හැඳින්වීමක් කරලා තිබ්බා. උදාහරණයක් විදිහට කස්සක ගොවිතැන් කරන අය ඒ විදිහට හඳුන්වන ගමන් වෙළඳාම් කරන අය වාණිජ්‍ය කියන නාමයෙන් හඳුන්වලා තිබුණා. තොර බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන්නේ ආන් ඒ වගේ බෙදීමක් තමයි. ඒක හැබැයි ඒ කර්මය මේ කර්මයට වඩා වෙනස්. ඒක සරල අදහසක් ගෙන දෙන්න. ඒ සම්බන්ධයෙන් සුත්ත නිපාතේ වාසෙට්ට සූත්‍රයේ මනවින්ම දැක්වෙනවා. එහිදී ලෞතර බුදුරජාණන් වහන්සේ නදච්ඡා වසලෝ හෝති නදච්ඡා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ යන මේ බුදු වදන තුල සිහිපත් කළේ කවුරුවත් ඒ කරන ක්‍රියාවෙන් උසස් හෝ පහත් වෙන්නේ නැහැ. උප්පත්තියෙන් බ්‍රාහ්මණයෙක්වත් උප්පත්තියෙන් වසලයෙක්වත් වෙන්නේ නැහැ කියලා. එහෙමනම් ඒ කරන ක්‍රියාවයි බලපාන. අපි හිතමුකෝ දැන් ඔය වසල කියන අර්ථයෙන් ගත්තේ ඊටමත් පහත්ම කියන කෙනානේ. ඒ පහත්ම කියන කෙනාගේ අතින් අපේ හාමුදුරුවනේ සිද්ධ වෙන්න පුළුවන් ඉතා උසස් වැඩ. එහෙමනම් එයා උත්තම කෙනෙක්, බ්‍රාහ්මණ වංචකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔය බමුණු කියන ඒ උසස් වංචකයෙක් මහා පහත්ම දෙයක් කරනවා නම් එතෙන්දී අපිට එයාව හඳුන්වන්න පුළුවන් වෙන්නේ වසලයෙක් විදිහට. ඒක තමයි ඒ අර්ථකථනය. නමුත් සමාජය තුළ මේ වගේ අර්ථකථන කොච්චරවත් පැවතියත් ලෞතුරු කර්ම සංකල්පය බුදුදහමේ යෙන කර්ම සංකල්පය මීටත් වඩා එහා ගිය එකක්. දාර්ශනික ප්‍රතිකඩක් නියෝජනය කරන එකක්. ඔබට මතක ඇති ඕනතරම් අහලා තියෙනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි මම චේතනාව තමයි කර්මය නමින් හඳුන්වන්නේ. හැබැයි එතනින් නැවතුණා නම් පොඩි අසාධාරණයක් වෙනවා. නමුත් අපේ පඬිත හාමුදුරුවනේ දාර්ශනික ප්‍රතිකඩ නියෝජනය වෙනවා චේත ඉත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේත ඉත්වා චෛතසික චේතනා චෛතසිකය මුල් කර ගැනීමෙන්ම තමයි, පෙරටු කර ගැනීමෙන්ම තමයි, පූර්වාංගම කර ගැනීමෙන්ම තමයි එතන කර්මයක් සිද්ධ වෙන්නේ. එහෙමනම් අර මතු පිටින් මොනතරම් දේවල් කළත් කරලා ඒව කර්ම කියලා යන නමින් හැඳින්නුවත් ඒව කර්ම බවට පත් වෙන්නේ නැහැ. ඇයි චේත ඉත්වා චේතනාව චේතනා චෛතසිකය අනිවාර්යෙන්ම මුල් වෙන්නට ඕන. කොහොමද මුල් වෙන්නේ? අපේ මේ සංවාද මණ්ඩපය මෙහෙවන පඬිත හාමුදුරුවන් වහන්සේ මුලින්ම සිහිපත් කළේ කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. එතරම් තියෙනවා කරන කලට පව්. ඒ ක්‍රියාව තමයි පාප ක්‍රියාව. විඳින කාලයට දුක් ලැබෙන ඵලය තමයි දුක කියලා කියන්නේ. එහෙමනම් කර්මය සහ ඵලය කියන එක අපේ වීදාගම මෛත්‍රිය මහා නායක හාමුදුරුවන් වහන්සේ එදා ලෝවැඩ සංග්‍රහයේදී මහා ගැඹුරු දහමක් මේ සරල බසකින් අපට ඉදිරිපත් කරලා තියෙනවා. එතෙන්දී අවසාන පදයේ ගොඩක් වැදගත් වෙනවා. හැඳින එපා දුරලන උපදේශයේ නුදුන මනවි තුන්දොර අවකාශය. එතන තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ. අපි හඳුන ගන්නට ඕන මොන උපදේශයකින්ද මෙන්න මේ කියන පූර්වාංගම කරගන්න ඕන හොඳ පැතිකඩ. නරක පැතිකඩත් ඒ වගේම පූර්වාංගම වෙනවා. හැබැයි හොඳ පැත්ත කොහොමද වැඩි දියුණු කරගන්න ඕන, මුල් කරගන්න ඕන. අපි ගොඩක් අහපු ධර්ම කාරණාවක් තමයි සිත, කය, වචනය කියන මේ තුන්දොර. මේ තුන්දොර අනිවාර්යයෙන්ම
ඒ කය මුල් කරගෙන යම් ක්‍රියාවක් කරනවා නම් එතන පූර්වාංගම වෙලා තියෙන මූලිකත්වයට පත් වෙලා තියෙන කය. ඒ නිසා ඒක කාය කර්මයක් බවට පත් වෙනවා. ඒ වගේම වචනය මුල් කරගෙන අපි ඒක දැඩි කරගෙන දැඩි සිතුවිල්ලකින් යමක් කරනවා නම් කියනවා නම් අපි එතන වචී කර්මයක් කරගත්ත වෙනවා. ඒ වගේම මනස පූර්වාංගම කරගෙන යම් ක්‍රියාවක් යම් දෙයක් අපි හිතනවා නම් එතන මනෝ කර්මයක් බවට පත් වෙනවා. එතකොට ඔය කය වචනය සිත කියන මේ තුන් දොරින් තමයි මෙන්න මේ කියන කර්මය සහ විපාකය අපට ලැබෙන්නේ. දාර්ශනික පැතිකඩක් නියෝජනය වෙන්නේ ඒ පැත්තෙන්ම තමයි අපේ හාමුදුරුවනේ. මේ කාරණා මුල් කරගෙන වැදගත්ම වෙන්නේ කය මුල් කරගෙන සිද්ධ වෙන අකුසල කර්මයන් තුනක් තියෙනවා. ඒ තමයි ස්ථානඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය. කියන්නේ සත්‍යයේ පන නැසීම, ඒ වගේම අන්සතු දේ පැහැර ගැනීම, අන්සතු ළඟක් හෝ වේවා, අන්සතු පුරුෂයෙකු හෝ වේවා අපේ නොවනවා නම් ඔහු හෝ ඇය සමග සේවනය කිරීම. මෙන්න මේ කාරණා කය මුල් කරගෙන සිද්ධ වෙන දේවල්. ඒ වගේම වචනය මුල් කරගෙන අපි කරනවා ඕනතරම් බොරු කියනවා, ඒ වගේම රළු වචන කියනවා, හිස් වචන කියනවා, කේලම් කියනවා. මේ කාරණා හතරම සිද්ධ වෙන්නේ වචනීය මූලිකත්වයේ තියාගෙන. ඒතර වචී කර්මයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඊළඟට මනස පූර්වාංගම වීමෙන් ඇත්තටම નિરાයාසයෙන්ම ඔබේ හිතෙන් ඇහුවොත් ඔබ මේ කාරණාවට ගොඩක් එකඟ වෙනවා. ඒ තමයි අපේ ළඟ දැඩි ලෝභයක් තියෙනවා. අපේ ළඟ දැඩි තරහවක් තියෙනවා. ඒ වගේම අපේ ළඟ අන්ධ විශ්වාසයන් තියෙනවා. ඒවා අපි ලෝකයට ප්‍රදර්ශනය නොකලට අපි පෞද්ගලිකව ඒවා හරි කියලා ඒ මතය තුල ගමන් කරනවා. එහෙමනම් ඒක වැරදි පැත්ත. ඒකෙන් ඉවත් වීම තමයි හොඳ පැත්ත බවට පත් වෙන්නේ, මනෝ කර්මයක් බවට පත් වෙන්නේ. මේ 10 එකතු වුණාම අපේ හාමුදුරනේ කියනවා දස අකුසල කර්ම කියලා. එහෙමනම් මේ දස අකුසල කර්ම වලින් තමයි මිනිස්සෙගේ මෙලව ජීවිතය යහපත් කරවන්නේ අයහපත් කරවන්නේ. ඒ වුණාට මහා වේදනාවකට කාරණයක් තියෙනවා. මදුවා මඤ්ඤති බාලෝ, මිනිස්සෙක් පාප කර්මයක් කරන්නේ හරියටම සන්තෝෂයෙන්. ඕනම කෙනෙක් පව් වැඩක් කරන්නේ හරිම සතුටකින්. ඒකේ විපාකයේ පිළිබඳව ඔහුට දැනෙන්නේ නැහැ. ඒ වුණාට ඒක මීපැණි කන්නාස්සේ එසේ කළත් ඒකේ ලැබෙන විපාකය ඒ පුජ්‍යලයා දැනගත්තා නම් අපේ හාමුදුරනේ කවදාවත් කරන්නේ නැහැ. අපේ පායට ගිනි පුපුරක් පෑගුණාම ගව් ගානක් උඩට අපේ කකුල ඉස්සෙනවා. ඒ සුළු දෙයට මුළු පංචස්කන්ධයම මහා ගිනි ගොඩකට දාලා පුච්චර වේදනාව, පිච්චර වේදනාව දැනෙනවා නම් ඒ පාප කර්මය කවදාවත් කරන්නේ නැහැ. එහෙමනම් මේ ඉපදිච්ච මිනිස්සු මේ ක්‍රියාවන් හොඳ නරක කුසල් අකුසල් පින් පව් වශයෙන් බෙදාගෙන තියෙනවා. එතකොට තමුන්ටත් යහපතක් වෙනව නම් අනුන්ටත් යහපතක් වෙනව නම් ඒ දේට කියනවා අපි හොඳ දෙයක්, කුසල කර්මයක්, පින්කමක් කියලා. අපටත් අයහපතක් වෙන්නේ අනුන්ටත් අයහපතක් වෙන දෙයක් අපි කරනවා නම් ඒක අපි හඳුන්වනවා නරක දෙයක්, අකුසල කර්මයක්, පවක් කියලා. අන්න ඒ විදිහට මේ සමාජයක් සමාජයේ ජීවත් වන මිනිස්සුනුත් තමයි මේ වගේ අගයන් මේවට දීලා තියෙන්නේ. නමුත් බුදුහාමුදුරුවෝ තමයි අපේ හාමුදුරුවනේ මේ කියන පැතිකඩ වලට දාර්ශනික පැත්තක් නැඹුරු කළේ. ඒ නිසා මම හිතනවා මහා ලොකු සංකල්පයක් මේ වෙලාව තුල කෙටියෙන් මේ විදිහට පැහැදිලි කිරීම ප්‍රමාණවත් වෙනවා කියලා. හොඳයි, අපේ සෝරත හාමුදුරුවෝ හොඳ විවරණයක් ධර්ම සාකච්ඡාව ආරම්භ කරමින් පැහැදිලි කළා. සිතින් සිතල වචනයෙන් කියලා යමක් අයින් කරනවා නම් ඒක කර්මයක් කියන එකයි උන්වහන්සේ පෙන්වුම් කරන්නට යෙදුනේ.
ඒ වගේම ධම්මපදපාළියත් නායක හඳුරන්නේ මුල්ම ගාථ වලින් පැහැදිලි කරනවා නේද මෙහි තිබෙන ඒ ධර්ම විවරණේ ඉතා මනවින් පැහැදිලි කරනවා. මනෝ කුබ්බංග මා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. අවංකවම ඒ කාරණාවල් සියල්ලක්මත්ම අපේ පඬිත හාමුදුරුවනේ ගෙනහැර දක්වන්නට හරිම ආසයි කතන්දරත් එක්කලාම. නමුත් ඒ වුණාට අපිට වැඩි වෙලාවක් ලැබෙන එකක් නැති නිසාවෙන් මම අපේ චක්කුපාල හාමුදුරුවන්ගේ කතා ප්‍රවෘත්තිය එක පැත්තකින් අනිත් පැත්තෙන් මට්ට කුණ්ඩලිය කතා ප්‍රවෘත්තිය හරිම රසවත් කර්මය සහ විපාකය පිළිබඳව හැඳිනගන්න. හොඳයි සෝර්ත හාමුදුරුවෝ වටිනා ධර්ම විස්තරයක් පැහැදිලි කළා වගේම උන්වහන්සේ රාහුලවාද ආදී සූත්‍රද මනවින් පැහැදිලි කරන්නට යෙදුනා. පින් පව් සිදු කරගන්නේ කොහොමද? ඒක Taman පසුපස්සේ එන්නේ කොහොමද කියන කාරණා තමයි උන්වහන්සේ පැහැදිලි කළේ. හොඳයි අපි ඊළඟට අපේ වල්පොල ගුණරත්න නායක ස්වාමීන් වහන්සේට යොමු වෙන්න කැමති වෙනවා. අපේ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාදීපයට වැඩම කළා. පළමුවෙන් උන්වහන්සේ දේශනා කළ සූත්‍රය තුල්ලහත්ති පදෝපම සූත්‍රයයි. ඒ පළමු ධර්ම දේශනය. ඉන් අනතුරුව උන්වහන්සේ රජමැදුරට වැඩම කරනවා. රජමැදුරේදී උන්වහන්සේ දේශනා කරන්නේ ඒ සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයත් පොත් කීපයක් තිබෙනවා. ඒ අතරින් පොත් 15, කුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිඋත්තක, සුත්ත නිපාතේ, විමානවත්තු, පේතවත්තු, එවැගේම තේර ගාථා, තේරි ගාථා, ජාතක, නිදේශ, පටිසම්භිදා, අපදාන, බුද්ධ වංශ, චරියා පිටක ආදී වශයෙන් ඇතුළත් මේ පොත් වලින් විශේෂයෙන්ම එදා රජමැදුරේදී අනුලා දේවිය ඇතුළු කොට ඇති රාජකීය කාන්තාවන්ට විමානවත්තු දේශනා කරනවා. ඒ අනුව අපේ නායක හාමුදුරනේ මේ විමානවත්තු පිළිබඳ විවරණයක් අපට සිදු කළොත් ඉතා වටිනවා මේ අවස්ථාවේ මේ පොසොන් මතේ. ධම්සභා මණ්ඩපය මෙහෙයවනු ලබන තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරාධිපති උඩුමලගල ශ්‍රී ආදිත්‍ය වංශ පිරිවෙනේ පරිවේනාධිපති කල්පේපත්තුව උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති පරම පූජනීය අපේ පළල්ලේ සරණ ජෝති පඬිත හාමුදුරන් වහන්සේගෙනොත් එවැගේම දෙපස වැඩ සිටින අපේ පඬිත හාමුදුරන් වහන්සේලාගෙනොත් අවසරයි සදැහැති පින්වත්නි. අද මේ ධර්ම සාකච්ඡාව තුළ සාකච්ඡාවට බඳුන් වන්නේ විශේෂයෙන්ම කර්මය හා ඵලය පිළිබඳව. එතෙන්දී ධම්සභා මණ්ඩපයේ මුලින්ම සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වෙමින් අපේ හක්මන සෝරත පඬිත හාමුදුරන් වහන්සේ කර්මය හා කර්මඵලය පිළිබඳ මනා විවරණයක් සිදු කළා. ඒ අනුව මාහට නියම වෙන්නේ එදා මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකා ධරණී තලයට වැඩම කරලා දේශනා කරන්නට යෙදුන සූත්‍ර දේශනාවන් අතර ඊටාම වැදගත් වටිනාම සූත්‍ර දේශනාවක් වුණු විමානවත්තුව පිළිබඳව පැහැදිලි කිරීමක් විවරණයක් සිද්ධ කිරීමට පඬිත හාමුදුරුවෝ මුලින් සඳහන් කළ ආකාරයට ත්‍රිපිටකයේ සූත්‍ර පිටකය කොටස් 5කට බෙදෙනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. ඒ දැක්වෙන කුද්දක නිකාය නැවත ග්‍රන්ථ 15කට බෙදී වෙනවා. සුක්ත, ගෙය්‍ය, වේයාකරණ, ගාථා මේ විදියට ඒ ග්‍රන්ථ 15 අතර නැත්නම් මේ දේශනාවන් අතර එක් වැදගත් සූත්‍ර දේශනාවක්
වෙනවා. අද මේ සාකච්ඡාවට බඳුන් වෙන මාතෘකාවට ඊටාම සමීපතම සූත්‍ර දේශනාවක් වන විමාන වස්තු සූත්‍ර දේශනාව. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරලා එදා මිස්සක පව්වේදී දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රටවැසියන්ට ධර්මයේ දේශනා කරලා ඒ ධර්මය අසලා තෙරුවන් සරණ ගිය රජතුමා මිහිඳු මහරහතන් වහන්සේට ආරාධනාවක් කළා. ස්වාමීනි හෙට දහවල් නැත්නම් දෙවැනි දින දහවල් දානය පිණිස රජමැදුරට වැඩම කරන්න කියලා. ඒ ආරාධනාව සිදු කළ රජතුමා නගරය කරා ගමන් කරා කියලා සඳහන් වෙනවා. නැත්නම් රාජමාලිගාව කරා ගමන් කළා කියලා. ඒ අනුව මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහා සංඝන දෙවන දින දහවල් රජමාලිගාවේ දානය සඳහා වැඩම කළා. රජතුමා ඇතුළු රාජකීය පිරිස පිළිගැන්වූ දානය වළඳලා මිහිඳු මහරහතන් වහන්සේ එතෙන්දී රජු ඇතුළු රාජකීය පිරිසට විමාන වස්තුව, പ്രേත වස්තුව ආදී සූත්‍ර ඇසුරෙන් මේ කුසල කුසල කර්ම පිළිබඳ මනා විවරණයක් සිද්ධ කරමින් ධර්මයේ දේශනා කළා. එතෙන්දී මේ විමාන වස්තු කියන සූත්‍රය ඊටාම වැදගත්. මොකද සත්වයේ නැත්නම් සත්වයන් සිදු කරනු ලබන කුසල කර්ම එහෙම නැත්නම් යහපත් ක්‍රියාවන්ගෙන් ලැබෙන යහපත් ඵලය යහපත් ප්‍රතිඵලය නැත්නම් කුසල කර්ම විපාකය පිළිබඳව තමා ඒන් පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. එතෙන්දී විශේෂයෙන්ම මේ විමාන වස්තු කියන වචනය පිළිබඳව අපි පොඩි විස්තර කිරීමක් සිදු කරන්න ඕන, සිහිපත් කිරීමක්. මෙතෙන්දී විමාන කියලා කියන එකෙන් අදහස් කරනවා වාසස්ථාන කියන එක. දැන් අටුවාව තුල ධම්මජෝති පඬිතුක හාමුදුරනේ සඳහන් වෙනවා මේ දෙවියන්ගේ විශේෂයෙන්ම ක්‍රීඩා කරන ස්ථාන විදියටත් ක්‍රීඩාලෝලීන්ට ක්‍රීඩා කරන ස්ථානයක් නැත්නම් දෙවියන්ගේ ක්‍රීඩා කරන ස්ථාන විදියටත් සඳහන් වෙනවා මේ විමාන වස්තු කියන වචනය. එතෙන්දී මේ අනිත් කාරණාව තමයි වස්තු කියන එක. වස්තු කියන එක දැන් විශේෂයෙන්ම වස්තු කියන ශබ්දය කාරණා පරයාය වශයෙන් ගත්තන් පස්සේ ඒ දෙවිවරු විශේෂයෙන්ම දිව්‍ය විමානවල වාසය කරනකොට ඒ දිව්‍ය විමානවල වාසය කරන දෙවියන්ට ඒ වගේම දෙවඟනන්ට ලැබෙන විශේෂයෙන් එක පැත්තකින් බැලුවෙන් පස්සේ රූපය, තව පැත්තකින් බැලුවෙන් පස්සේ දිව්‍යමය සලුපිලි, දිව්‍යමය ආහාර ආදී නොයෙක් සම්පත්, උපභෝග සම්පත්, පරිභෝග සම්පත් ආදී මේ සම්පත් වලින් ආඩ්‍ය නිසා මේ හඳුන්වනවා විමාන වස්තු කියන අදහසින් මේ හඳුන්වලා තියෙන මේ සූත්‍ර දේශනාව. එතකොට මේ විමාන වස්තු කියන සූත්‍රය තුල සඳහන් වන බොහෝ කරුණු, ඒ කියන්නේ දෙවි දේවතාවුන් වහන්සේලා පෙර මනුෂ්‍යාත්මයන්හිදී කරන ලද යහපත් ක්‍රියා නැත්නම් කුසල ක්‍රියා නැත්නම් කුසල කර්ම වල ඵල විපාකයේ දෙව්ලොව උපත ලබලා ඒ අය භුක්ති විඳින හැටි, දිව්‍යමය සැප සම්පත් අනුභව කරන හැටි ඊ타ත්ම මනවින් විමාන වස්තුව තුළින් පැහැදිලි කරලා දීලා තියෙනවා. එතෙන්දී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණුත් ඇතැම් වෙලාවකදී විමාන වස්තුව තුළ පැහැදිලි වෙනවා. සද්දෙවිඳුන්ගෙන් මුවින් ප්‍රකාශිත වදන් පවා විමාන වස්තුව තුළ පැහැදිලි වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම අතර වැඩ සිටි අපේ වමත් ශ්‍රාවක එර්දි බලයෙන් අග්‍රස්ථානයට පත්වල සිටිය මුගලන් මහරහතන් වහන්සේ විශේෂයෙන්ම දෙව්ලොවට
වැඩම කරලා යාමය, තුසිතය, නිම්මාන රතිය, වසවර්තිය, චාතුම් මහරජිකේ ආදී මේ දිව්‍ය ලෝකවලට උන්වහන්සේ වැඩම කරලා දෙවියන් ඒ වගේම දෙවඟනන් මුණ ගැහිලා හමු වෙලා ඒ අය සමග කරපු සාකච්ඡාවන් ඒ වගේම ඒ අය කරපු පෙර ආත්මවලදී කරපු පුණ්‍යසක් පින්කම් වලින් ලැබුණු ප්‍රතිඵල දෙව්ලොවදී ඕන් විඳින ආකාරය පිළිබඳව ඒ තොරතුරු දැනගෙන මුගලන් මහරහතන් වහන්සේ නැවත මනුලොවට වැඩම කළා. වක්කලාත දික්කරන වේගයෙන් දෙව්ලොවට වැඩම කරනවලු. දෙව්ලොවට වැඩම කළ දෙව්ලොව තොරතුරු දැනගෙන නැවත වක්කලාත දික්කරන වේගයෙන් මනුෂ්‍ය ලෝකයට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඒ දෙවි දේවතාවුන් විඳි සැප සම්පත් පිළිබඳව විඳින සැප සම්පත් පිළිබඳව දිව්‍යමය සැප සම්පත් පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරනවලු. පැහැදිලි කරනවලු. ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මිනිස්සුන්ට පවෙන් ඈත් වෙලා පින්කම් වල නිරත වෙන්න ඕන ආකාරයට කරුණු කාරණා පැහැදිලි කර දීමේදී බුදුහාමුදුරුවෝ ඒ විමාන වස්තුව ඇතුළේ නැත්නම් මුගලන් මහරහතන් වහන්සේ බුදුහාමුදුරුවෝ ඉදිරියේ කරන ලද කරුණු කාරණා ඇතුළත් කරමින් ඊ타මත් මැනවින් පින්කම් කරාම ලැබෙන ප්‍රතිවිපාකය පිළිබඳ මනා විස්තරයක් සිද්ධ කළා තිබෙන බව අපිට පැහැදිලි වෙනවා. හොඳයි අපේ ගුණරත්න නායක ස්වාමීන් වහන්සේ විමාන වස්තු පිළිබඳව අපූර්ව විවරණයක් සිද්ධ කරන්නට යෙදුණා. විමාන වස්තුවේ ওই පීඨ වර්ගයේ ඉඳලා පඨම පීඨ විමාන වස්තුවෙන් ආරම්භ වෙලා සුනික්කිත වර්ගයේ සුනික්කිත විමාන වස්තුවෙන් තමයි එය අවසන් වන්නේ. උන්වහන්සේවා බොහෝම කෙටියෙන් ලස්සනට ලගන ආකාරයෙන් පැහැදිලි කරන්නට යෙදුණා. ඒ අනුව පින් කරපු අය ඒ අය ලැබපු ඒ තත්වයන් ඒ අය සතුටු වෙච්ච ආකාරය විමල් ලැබුව හැටි පිරිවරාගෙන හිටියේ හැටි අපේ මුගලන් මහරහතන් වහන්සේ වැඩම කළා ඒ දැකලා මනුලොවට ඇවිත් දේශනා කළ ආකාරයන් තමයි පැහැදිලි කළේ. ඒ විතරක් නෙමෙයි බුදුහාමුදුරෝ ඒ වගේම නාරද හාමුදුරෝ ආදී වශයෙන් අපට ඒ කතා එහි ඇතුළත් වෙනවා වගේම පසු කාලීනවත් ඒ එකතු වෙච්ච කතාන්තර මේ විමානවත්වෙහි අපිට දකින්නට ලැබෙනවා. ඉතින් අපූර්ව විවරණයක් උන්වහන්සේ මේ පොසොන් මාසයේ අපේ මීදු මහරහතන් වහන්සේ විසින් රජමැදුරේදී දේශනා කළ ඒ දේශනාවයි පැහැදිලි කරන්නට යෙදුනේ. ඉංගාතුරු අපේ රාජකීය පඬිත කොට්ටවගම ධම්මජෝති හාමුදුරන් වහන්සේගෙන් අපි විමසන්නට කැමති වෙනවා. ඒ වගේම විමානවත්තු දේශනා කළා මීදු මහරහතන් වහන්සේ මේ අනුලා දේවිය ඇතුළු කොට ඇති රාජකීය කුල කතුන්ට දේශනා කරනවා ප්‍රේතවත්ව. ඔබ වහන්සේ ප්‍රේතවත්ව පිළිබඳ විවරණයක් සිද්ධ කළොත් ඉතාම වටිනවා මේ වෙලාවේ. අති ගෞරවාර්හ මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වතුනි, අද මේ ධර්ම සාකච්ඡාව තුළින් සාකච්ඡා කරනු ලබන්නේ බුදුදහමේ ඉගැන්වෙන ප්‍රධානම ඉගැන්වීමක් වන කර්ම සංකල්පය පිළිබඳව. මීට පෙර ආතුව අපේ ගුණරත්න හාමුදුරන් වහන්සේ පින් කරන පුජ්‍යලයන් දිව්‍ය ලෝකයේ උත්පත්තිය ලබන කතාපුවක් සඳහන් වන විමානවත්ව පිළිබඳව පැහැදිලි කරන්නට යෙදුණා. මේ අවස්ථාවේදී බලාපොරොත්තු වන්නේ ඒකම ප්‍රතිවිරුද්ධ ග්‍රන්ථය වන ප්‍රේතවත්ව පිළිබඳව විවරණයක් සිද්ධ කරන්නට. මූලික බුදුදහම තුල මුල් බුදු සමය තුල මේ ප්‍රේත කියන වචනය අර්ථ කිහිපයකම යෙදিলা තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මියගිය සත්වයන් හඳුන්වන්නට තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රේත කියන අර්ථය යොදාගෙන තියෙන්නේ. පසුකාලීනව මේක සංවර්ධනය වෙලා වෙනම പ്രേත ලෝකයක් දක්වා මේක සංවර්ධනය වෙලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කරලා රාජකීය පිරිසට ඊට පස්සේ දේශනා කරන්නේ പ്രേත වස්තුව. ඒක උන්වහන්සේ යොදා ගන්නට යෙදුණු උපක්‍රමයක් විදියට. ඒ මොකද ඒ වෙනකම් ලංකාවේ මිනිස්සු මළගිය අය
ඇදහිීමේ චාරිත්‍රයක් තිබුණා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒව ප්‍රතික්ෂේප කරන්න ගියේ නැහැ. ඒව ප්‍රතික්ෂේප කරන්න ගියා නම් උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච කාරණාව ඒ ආකාරයට සිද්ධ කරගන්නට උන්වහන්සේට අවස්ථාවක් නොලැබෙන්න තිබුණා. ඒක නිසා උපක්‍රමයක් විදියට උන්වහන්සේ පේතවත්තු දේශනාව සිද්ධ කරනවා. මේ පේතවත්තු දේශනාව ඇහුවයින් පස්සේ මේ පිරිසට අවබෝධ වෙනවා අපිට සමීප දහමක් තමයි මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරන්න කියලා. ඉතින් මේ පේතවත්තු පාළිය අවබෝධ කරගන්න නම් අපිට පේතවත්තු අටුවාවත් අධ්‍යයනය කරන්නට සිද්ධ වෙනවා. ඒ මොකද පේතවත්තු පාළියේ තියෙන්නේ ගාථා ධර්මයන් මේ සිද්ධි බොහෝම කෙටියෙන් පේතවත්තු අටුවාවේ තමයි ඒවා විස්තරාත්මකව පැහැදිලි කරලා තියෙන්නේ. මේ පේතවත්තු පාළිය පේතවත්තු අටුවාව තුන්වෙනි ධර්ම සංගායනාව දක්වාම සංවර්ධනය වෙලා තියෙනවා. ඒ මොකද එහි සඳහන් ඒ ධාතු විවරණක පේතවත්තුව කතන්දරේ එහෙම ගත්තයින් පස්සේ ඒ කතා පුවත්වල සඳහන් වෙන තොරතුරු අරගෙන බැලුවයින් පස්සේ ඒවායේ සංවර්ධනය තුන්වෙනි ධර්ම සංගායනාව දක්වාම විහිදී ගිහිල්ලා තියෙනවා. මේ පේතවත්තු පාළියේ සඳහන් වෙන කතා ප්‍රවෘත්තීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. අට්ටුප්පත්ති දේශනා සහ පුච්චා විසර්ජන දේශනා කියලා. අට්ටුප්පත්ති දේශනා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු ධර්ම කාරණාවන්. පුච්චා විසර්ජන දේශනා කියලා කියන්නේ මුගලන් මහරහතන් වහන්සේ, ලක්කන මහරහතන් වහන්සේ ආදී මහරහතන් වහන්සේලා විසින් මේ ප්‍රේතයන් දැකලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා මේ පිළිබඳව සඳහන් කරයින් පස්සේ ඒ කතා ප්‍රවෘත්තීන් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ විසින් කාගේ හරි අනුදැනුමක් ඇතිව දේශනා කරපු කාරණාවන් පුච්චා විසර්ජන දේශනා කියලා සඳහන් කරනවා. මේ පේතවත්තු පාළිය අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලි වෙනවා මේ ප්‍රේතයන්ට ජීවත් වෙන්න වෙනම ලෝකයක් නැහැ. සමහර අය හිතනවා പ്രേත ලෝකය කියලා කිව්වහම මේ මනුස්ස ලෝකේ වගේ ඒ අයට වෙනම ලෝකයක් තියෙනවා කියලා. නමුත් අපි දන්නවා අපිට දෘශ්‍යමාන සතර අපායක එකක් තමයි තිරිසන් අපාය. මේ තිරිසන් සත්වයන්ටත් ජීවත් වෙන්න වෙනම ලෝකයක් නැහැ. මේ මනුස්ස ලෝකයේ තුලම තමයි ජීවත් වෙන්නේ. ඒ වගේ තමයි പ്രേතයන්ටත් ජීවත් වෙන්න වෙනම ලෝකයක් නැහැ. ඒ අය ජීවත් වෙන්නේ මේ අපි අතර සිටින පර්වත, ගස් කොළන්, සොහොන් ආදී තමයි ඒ අය ජීවත් වෙන්නේ. ඒ වගේමයි പ്രേතයන් හැම වෙලාවෙම සාපිපාසාදී දුක් වේදනාවන්ට මුහුණ දෙනවා. ලෝ වැඩ සංග්‍රහයේ සඳහන් වෙනවා උපනත් പ്രേතව පව්කොට නොපනත් කලෙකත් නොලබෙයි සෙම් සොටු පමණක්. ඒ අයගේ ආහාරය තමයි අපි බැහැර කරන දේවල්. සෙම් සොටු, මල මුත්‍රා, මල පහ මේව තමයි ඒ අය ආහාරයේ පිණිස ගන්න. ඒ වගේමයි പ്രേතයන්ගේ ස්වභාවය ගත්තයින් පස්සේ ඒ අය බොහොම අපිරිසුදුයි. ඒක නිසා තමයි අපේ විවහාරේ උනත් තියෙන්නේ කවුරු හරි අපිරිසුදුව ඉන්නව නම් අපි කියනවා මූ හරියට පෙරේතෙක් වගේ කියලා. ඒ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා මේ പ്രേත කියන කුට්ටාසේ බොහොම අපිරිසුදු, දුර්වර්ණ, නහර ඉලිප්පිලා තියෙන, ඒ වගේම විශේෂයෙන්ම මෙයාගේ විශේෂ ලක්ෂණයක් තමයි නිර්වස්ත්‍රව තමයි මේ අය ඉන්නේ. ඉතින් මම හිතන විදිහට මේ මතක වස්ත්‍ර පූජාව පවා අපි සිද්ධ කරලා ඒ වෙලාවේදී මතක වස්ත්‍ර පූජා කරන්නේ, ඒ වගේම දැහැත් ගිලම්පස් ආදිය පූජා කරන්නේ මේ പ്രേත ලෝකයේ උත්පත්තිය ලබන්නේ නැතුව ඒ අයට සසරේ උපදින සෑම ආත්ම භාවයකදීම ඇඳුම් පැළඳුම් ලැබෙන්න, ආහාර පාන ලැබෙන්න කියන ප්‍රාර්ථනාවෙන් වෙන්න පුළුවන්. ඒ වගේමයි പ്രേතයන් ප්‍රධාන වශයෙන්ම පේතවත්තු පාළියේ කොටස් 4 අපිට හඳුනා ගන්න ලැබෙනවා. එක කොටසක් තමයි නිජ්ජාම තන්හික പ്രേත. මේ പ്രേතයන්ගේ ස්වභාවය තමයි ඒ අය හැමතිස්සෙම ගිනිගෙන දැවෙන ස්වභාවය තියෙනවා. ඒ වගේමයි කුප්පිපාස කියලා പ്രേත කොටාසියක් ඉන්නවා.
මේ අයගේ ස්වභාවය තමයි ඒ අය සාපිපාසාදී දුක් වේදනාවන්ට මුහුණ දෙනවා. මේ අයගේ බඩ හරියට කලගෙඩියක් වගේ විශාලයි. නමුත් කට ඉන්දිකට තුඩක් වගේ බොහෝම සියුම්. ඒක නිසා මේ අයට කවදාවත් කුස පිරෙන්නට ආහාරයක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි තුන්වෙනි කොටස තමයි පාංශු පිසාච. ඒ කියන්නේ අය කුණු ගොඩවල් ආදී අපිරිසුදු ස්ථානවල තමයි ඒ අය ජීවත් වෙන්නේ. ඒ වගේමයි ප්‍රසිද්ධම പ്രേත කොට්ටාසය තමයි පරදත්තූපජීවී කියලා කියන්නේ. ඒ අය මෙලවින් ඥාතීන් විසින් දෙනු ලබන පින් අනුමෝදන් වන പ്രേත කොට්ටාසය පරදත්තූපජීවී പ്രേත කොට්ටාසය කියලා අපි හඳුන්වනවා. ඉතින් මේ പ്രേත ලෝකයේ ගිහිල්ලා උත්පත්තිය ලබන්නට ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ මසුරුකම, ඒ වගේම තණ්හාව, ඊර්ෂ්‍යාව ආදී අකුසල චෛතසිකයන් තමයි പ്രേත ලෝකේ උත්පත්තිය ලබන්නට හේතු වෙන්නේ. හොඳයි. ධම්මජෝති පඬිත හාමුදුරුවෝ പ്രേතවත්තුව පිළිබඳව මැනවින් විස්තර කරන්නට යෙදුණා. ඒ പ്രേතවත්තුවේ එන කතා තුන් වහන්සේ ඇතුළත් කරමින් ඒ අර්ථ මැනවින් පැහැදිලි කළා. പ്രേතයෝ പ്രേතයන් සඳහා වෙනම ලෝකයක් නැහැ, මේ ලෝකෙම කියන කාරණා. ඒ තිලෝකුඩ සූත්‍ර දේශනාවේ. ඒකට പ്രേතවත්වයේ තිලෝකුඩ සූත්‍රය ඇතුළත් ඒ කතාව පැහැදිලි වෙනවා. එහිදී සඳහන් කරන්නට යෙදුනා තිලෝකුඩ්ඩේසු තිත්තන්ති සන්දීති ඝාටකේසුච ద్వාර බාහසු තිත්තන්ති ආගන්තුආන සකංගරි. අපි පැරණි අම්මල තාත්තල වැඩිහිටියෝ කියනවා ගෙදර දොරේ වුණත් වාඩි වෙනකොට මේ දොරකඩ එහෙම වාඩි වෙන්නට එපා. එයින් අපිට පැහැදිලි වෙනවා ඒ මිනිස්සු කල්පනා කළා මේ പ്രേත ඥාතීන් එන්නට පුළුවන්. ඒ නිසා ඒ අයටත් එන්න ඉඩ තියන්නේ. අර මරණයක් එහෙම වුණාමත් විශේෂයෙන් පඬිත හාමුදුරුවනේ දොර ජනෙල් ඇරලා දාලා තමයි තියන්නේ. දැන් නම් මිනිස්සු ඔක්කොම වහගෙන කියාගෙන තමයි ඉන්නේ. නමුත් මේ මිනිස්සු දොරවල් ජනෙල් ඒ වගේම දින ගණනාවක් තිස්සේ අරගෙන ඉන්නවනේ. ඒවයි පිරිසුදුකමත් ඒ වගේම පවිත්‍රත්වයත් මේ සියල්ලමත් ඒදී සලකන්නට ඇති. කොහොම වුණත් හාමුදුරුවනේ ඒ අය ජීවත් වෙලා තියෙන්නේ මේ මනුස්ස සමාජෙමයි. ඉතින් අපිටත් ඇතැම් වෙලාවට ওই අද වුණත් වර්තමානයේ වුණත් අපිට ওই වගේ කතාන්තරත් ඇවිත් කියනවා. දැන් බුදුහාමුදුරෝ දේශනා කළා වගේම මහරහතන් වහන්සේලා හා පසු කාලීනව දේශනා කළ කතා එකතු වුණා වගේම වර්තමානයේත් අපිට ওই වගේ ලස්සන කතාවන් එකතු කරන්න පුළුවන්. ඇතැම් ගම්මාන ගත්තාම පෙරේත යන් සඳහා එකතු කළා රැස් කළා ක්‍රියා කරන තැන් තියෙනවා. එක්කෙනෙක් නෙවෙයිනේ ඇතැම් වෙලාවට ගම් පිටින් එනවා. ඔන්න බලන්න පින්නතුනේ ඔබ කරගන්න දේවල් හරියට කරගත්තේ නැත්නම් සිද්ධ වෙන තත්වය. ඉතින් උරග වර්ගයේ ඉඳලා කෙත්තුූපම പ്രേතවත්වෙන් ආරම්භ වෙලා මහා වග්ගේ සට්ටි කූට සහස්ස പ്രേතවත්වෙන් තමයි പ്രേතවත්ව අවසන් වන්නේ. කතා 51ක් ඒ අන්තර්ගත වෙලා තිබෙනවා. හොඳයි අපි ඊළඟට යමු වෙනට කැමති වෙනවා අපේ විල්ගමු රජ මහා විහාරාධිපති නායක හාමුදුරුවෝ සෝරත හාමුදුරුවෝ උන්වහන්සේගෙන් මම මේ කරුණ විශේෂයෙන් අහන්නේ උන්වහන්සේගේ ඒ රජමහා විහාරයේ ආශ්‍රයෙන් මේ කරුණු හුඟක් දේ පැහැදිලි කරන්නට පුළුවන්. ඒ නිසා හාමුදුරුවනේ මේ නූතන සමාජයේ තුල හිරියොතප් ඇතිව ක්‍රියා කිරීම පිළිබඳව අප විශේෂයෙන් අවධානය කරන්න. පින්පව් පිළිබඳව ඒව දැනුවත් කරන්න අපේ පැරණි සමාජයේ ඉඳලා වන්දනා ගමනේ ඉඳලා වෙහෙර විහාර විශේෂයෙන් වෙසප්පුසුන් ඇසලා වෙසප්පුසුන් ආදී මේ කාල පරිච්ඡේදයේ මිනිස්සු වෙහෙර විහාර වලට යනවා. ඒ පිළිබඳව ඔබ වහන්සේ කල්පනා කරන්නේ කුමන කරුණක් මේ මිනිස්සු අර්ථවත් කළාද කියන කාරණය? ඔව් පඬිත හාමුදුරන් වහන්සේ වන්දනා ගමන් කියන එක මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කිරීමත් සමග අනුරාධපුර යුගය සංවර්ධනය වෙනකොට පොළොන්නරු යුගය තවත් සංවර්ධනය වෙනකොට මේ වගේ අහස් කුසු සිප ගන්නා තරම් මහ සෑයවල් දකින්නට ලැබුණා. වෙහෙර විහාර දකින්නට ලැබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ විවිධ අවස්ථාවන් දකින්නට ලැබුණා, නිර්මාණය කළා. ඒ විතරක් නෙවෙයි අපිට අපේ පඬිත හාමුදුරුවනේ දිව්‍ය ලෝකය කියලා කිව්වහම මතක් වෙන්නේ එකපාරටම උඩ. ඒ වගේම අපාය කිව්වහම මතක් වෙන්නේ එකපාරටම යට. පොළවෙන් යට. එතකොට මේවා මිනිස්සුන්ට එදා පාලි සාහිත්‍යයේ ආපු දේවල්
සිංහලයට පරිවර්තනය වෙනකොට ශ්‍රුතිගෝචර රටාවෙන් තමයි මිනිස්සුන්ට අහන්න දකින්න ලැබුණේ. සද්ධර්ම රත්නාවලිය අපි පහුගිය සාකච්ඡාවේදී සාකච්ඡා කළා. ඒ වගේම කුරුණෑගල යුගයේ 550 ජාතක පොත මේ හැම දෙයක්ම ශ්‍රුතිගෝචර රටාවෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හරි ලස්සනට අකුරු ශාස්ත්‍රය දන්න අය හැඩ යොමු කරවමින් කියවනවා ශබ්ද නගා. ඉතින් අහලා තේරුම් ගන්න. ඒ තාලයත් එක්කලා අහලා තේරුම් ගන්න. ඊට පස්සේදී තමයි මේ දෘශ්‍ය මාධ්‍ය එන්නේ. ඊට පස්සේදී ටිකෙන් ටික මිනිස්සු ගල්වල මේව පටන් ගන්නවා. ඒ වගේම තීන්ත සකස් කරගෙන අඳින්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ දිව්‍ය ලෝක ඇඳෙනවා, ඒ වගේම අපායවල් ඇඳෙනවා, අපායවල් ඇඳෙනවා. එතකොට මේවා කාලයක් යනකොට මිනිස්සුන්ට අමුතු අලුත් අත්දැකීම් ගෙන දෙන්නක් වුණා. මිනිස්සු පරණ වෙහෙර විහාර බලන්න යන්න බොහෝම උනන්දුවක් ආසාවක් දක්වද්දී ඒ දවස්වල අපි අහලා තියෙනවා ගම් තමුන්ගේ ගෙවල් දොරවල් පවා ඒ දරුවන්ට බාර කරලා මේ වගේ වැඳුම් පිදුම් සඳහා මිනිස්සු පිටත් වුණා කියලා. ඇයි මේ පිටත් උනේ? අර වගේ කර්මාන්ත දකින්න. අර වගේ ලස්සනට ගොඩ නැගිච්ච තැන් දකින්න. ඒ දැකලා ඒ අය යම වටහා ගත්තා. ඒ අපේ මුතුන් මිත්තෝ. මට මතකයි මගේ පුංචි කාලේ අපේ අම්මා අපේ ආත්තම්මා ඔය වටවන්දනාවේ යනවා කියලා ගිහිල්ලා හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ මාතලේ කවට යමුනේ ගැන කරපු ප්‍රකාශන. මේ උල් ගහන හැටි, උල්ලාස්ස රිංගවන හැටි, ලෝදිය කටේ වක් කරන හැටි, ඊළඟට දෙපැත්තකින් දෙන්නෙක් ඉඳගෙන කියතකින් ඉරණ හැටි, දිව ඇදලා උල් ගහන හැටි, මේ ඔක්කොම හරිම අහගෙන ඉන්න අපට අපේ හිතේ චිත්‍ර මැවෙන්නට තරම් ලස්සනට ඒ අය කිව්වා. ඇයි ඒ වගේ දසුන් නිර්මාණය කිරීම තුළ අර අපි කොච්චර බණ කිව්වත් බණ කියලා ඒ කරුණාකාරණා පැහැදිලි කරන්න උත්සාහ කළත් අර වගේ දෙයක් දකිනකොට අපේ හාමුදුරුවනේ පුදුමාකාර බයක් ඇතිගෙනමක් ඇති වෙනවා. දැන් අපේ විහාරස්ථානය ඓතිහාසික මාබටුවන විල්ගමු රජමහා විහාරස්ථානය. ඒ විහාරස්ථානය ටැම්පිට විහාරස්ථානයක්. මේ ගාල්ල දිස්ත්‍රික්කයේ තියෙන එකම ටැම්පිට විහාරය. ඒ ටැම්පිට විහාරයේ ආරම්භය නම් බොහොම එහාට ගියාට දැනට අපට ප්‍රතිසංස්කරණය වෙච්ච විහාරයක් තමයි දකින්න ලැබෙන්නේ නුවර යුගයේ කාලේ විහාරය. ඒකේ විහාරයේ ඇතුළ දෙවේ පිටත බිත්ති තුනක්ම සිතුවම් කරලා තියෙන්නේ චුල්ල ධර්මපාල ජාතකය. ඒ චුල්ල ධර්මපාල ජාතකය ජාතක කතා පොත් වහන්සේගෙන් ගත්තු එකක්. අරගෙන එදා මහා ප්‍රතාපවත් කියන රජුරු රජකම් කරන කාලේ විවාහයට එම්පත් වෙලා ඒ දෙදෙනාට දාව දරුවෙක් බිහි වෙනවා. ඒ දරුවට තියෙන නම තමයි චුල්ල ධර්මපාල කියන මේ නම. මේ දරුවට කිරි දීදී ඉන්න වෙලාවේ දරුවගේ උණුසුම ලබන වෙලාවේ මෑණියක් ඒ වෙලාවේදී යහන් ගැබට රජුරුවත් ගමන් කරනවා. රජුරුව ගමන් කරනකොට මේ දේවිය වෙනදා රජුරුවන්ට හරි ගරුසරු. නමුත් එදා ඒ දරුව නිසා දරුවන්ට කිරිපවන අවස්ථාව දරුවට මේ වෙලාවේ නැගිටි නෑ, ගෞරව කළේ නෑ. අන්න බලන්න රජුරුවන්ට දැඩි තරහවක් හිතට ඇති වෙනවා. ඒ තමුන්ගේ දරු සෙනෙහසත් අපේ හාමුදුරනේ අමතක වෙලා යනවා. අන්තිමට එකපාරම රාජ සභාවට ගිහිල්ලා කියනවා රාජ සේවකයෙකුට එන්න කියලා අර වදකයට එන්න කියලා. වදකයට එන්න කියලා අර යහන් ගැබේ ඉන්න දරුබව දෙකකුල් වලින් අල්ලගෙන ඔසවගෙන ආන් දරුවා සමුන්ගේ අම්මගේ උණුසුමල අම්මා පැත්තකට කරලා දරුවගේ අර පුංචි කකුල් දෙකෙන් ඔළුව බිමට හැරෙන්න ගසගසා එනවා. රජුරවන්ට හරි සතුටුයි. දේවිය කෑ ගහගෙන එනවා
ඇවිල්ලා කියනවා මහරජතුමනි මගින් වැරද්ද උනේ මේ පුංචි දරුවගෙන් නෙවෙයි. මට දඩුවම් කරන්න දරුවා එතනින් නිදහස් කරා. නමුත් රජුරවන්ට හොඳම අවස්ථාව දේවිය විදවන්න. ඒ නිසා මොකද කරන්නේ මේ දරුවගේ ගෙල සිඳලා අහිමාල කියලා ක්‍රමයක් වදක ක්‍රමයක් තිබිලා තියෙනවා. බෙල්ල ඔළුව කොටස උඩ දාලා ඒ කඩුවත් එක්කලා කරන සෙල්ලමක් කඩුවේ උලට අල්ලනවා ආයි දානවා ඒ විදිහට කරනවා. ඒ විදිහට කරනකොට මේ දේවියගේ පපුව පැලෙන්න තරම් දේවිය කෑ ගහලා අඬලා ඒවා කොච්චර වෙනස් කරන්න හැදුවත් බැරි වෙලා ගියා. දරුවත් මරුණා, දේවියත් මරුණා. ආම් බලන්න අන්තිමට ගිහිල්ලා මහා අවීචි මහා නරකයේ තමයි අර ඒ කරපු මහා පාප කර්මය තමුන්ගේ ලෙයින් ජනිත වෙච්ච දරුවා මේ දැඩි තරහවක් හිතට ඇති කරගෙන ඒ මනස මුල් කරගෙන කරගත්තු මහා පාප කර්මය නිසා අවීචි මහා නරකයේ අර මහා ප්‍රතාපවත් රජුරෝ ඉපදුනා කියලා දැක්වෙන කතා පුවත තමයි ඒ අපේ බිත්තියේ තුන් පැත්තක සිටුවන් වෙලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඒකේ යමපල්ලෝ ඉන්නවා, කියක් තියනවා, උල් ගහනවා. ඒවා දකින්නකොට ලස්සනට වැඩි අපේ ආඳුරේ මාර බයක් ඇති වෙනවා. පුදුම බීතියක් ඇති වෙනවා. එතකොට අද නම් ටිකක් ඒවා අකාමකී ගිහිල්ලා එදා ඒ දකින්න පුළුවන් කාලේ මොනතරම් සුන්දරත්වයක් එකේ තියෙන්නේ නැද්ද? ඒ සුන්දරත්වය තුළ මිනිස්සයා මොනතරම් හැදෙන්නේ නැද්ද? ඒ නිසාමයි මිනිස්සු පන්සලට ආවේ දරුවොත් එක්ක අම්මලා තාත්තලා ඇවිල්ලා ඒව පෙන්නලා හොඳ කරාම මෙහෙමයි නරක කරාම මෙහෙමයි. ඒ විතරක් නෙවෙයි අපේ හැමදෙරේ සිවිලිම දිහා බලනවා. සිවිලිම පුරාවටම තියන්නේ ආන් අර කිව්ව දිව්‍ය ලෝක ටික, බ්‍රහ්ම ලෝක ටික. හරිම ලස්සනයි. ඒ තුලින් කියනවා ආන් හොඳ වැඩ කළොත් අන්න අර වගේ විමාන වලට යන්න පුළුවන්. නරක වැඩ කළොත් මේ වගේ දේවල් වලට පත් වෙන්න පුළුවන්. හොඳයි සෝරත පඬිත හාමුදුරුවෝ ඉතාම මනවින් පැහැදිලි කළා. ඒ අපායවල ආදී සකස් කරලා තිබුණ පන්සල් වල පමණක් පන්සල් වල වෙරහේනේ වැවුරු කන්න මුදුබඩ ආශ්‍රිතව තමයි වැඩිපුරම තියෙන්නේ. නුවර යුගයෙන් පස්සේ තමයි අපාය ඇඳිලා තියෙන්නේ. ඒකට මුදුබඩ ආශ්‍රිතව තමයි මේ මෑත භාගෙත් ওই මලිදුව විද්‍යාරාමයේ ලස්සන අපායක් හදලා තියෙනවා. ඉතින් අපිට පේනවා ඉදා ඉඳලම විකාශනය වෙලා හැම දෙයකම පරිණාමයක් තියෙනවා. ගොඩක්ම අපේ හැමදෙරනේ අර අහනවට වඩා දකින දේ හිතට කාවදිනවා. බයක් ඇති ගැනීමක් ඇති වෙනවා. ඒ තුල අර මහා බරපතල කරන දේවල් වලින් වැළකෙන්න ප්‍රතාපවත් මහ රජුරෝ වගේ අදත් ඉන්නවා ඇතම් අපොච්චිලා දරුවෝ පොළවේ ගහන. අම්මගේ ඇකෙන් ඇදලා පොළවේ ගහන. හැබැයි ඒ අයටත් වෙන්නේ අරක තමයි. අපාය අප්‍රමාණ දුක් විඳින්නට වෙනවා. ඒකට කාගෙන්වත් බේරිලා ඇත්තේ නැහැ. හොඳයි පඬිත හාමුදුරනේ අපි ගුණරත්න නායක හාමුදුරුවන්ගෙන් විමසන්නට කැමැති. ওই දෙව් විමන් වල සිටියයි කියන දෙවි දේවතාවෝ නොඑක් පින්කම් කළා නේද? එතනට ගියේ නිකම්ම නෙවෙයිනේ. ඉතින් ඒ පිළිබඳව ඔබ වහන්සේ අපේ සමාජය දැනුවත් කළොත් අපේ මිනිස්සු මල් ටිකක් හරි පූජා කළා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න බලාවි. විමාන වස්තුව තුලින්ම දේශනා කළ තියෙන්නේ පින්කම් කරාම පින්කම් වලින් ලැබෙන ඵල විපාකය කුමක්ද කියන එක පිළිබඳව. ඒක හරි ලස්සනට විවිධ කතා ප්‍රවෘත්ති මගින් පැහැදිලි කර දීලා තියෙනවා. එක අවස්ථාවකදී එක්තරා තැනැත්තෙක් මනුස්ස ලෝකේ වාසය කරපු දුප්පත් කෙනෙක්. ඒ දුප්පත් මිනිසයා මේ ලෝතර බුදුරජාණන් වහන්සේ පිළිබඳ අසීමිත ගෞරවයකින් අසීමිත ශ්‍රද්ධාවකින් යුක්තව දියබෙරළිය මලක් පූජා කරනවා විහෙර වහන්සේ නමකට. ඒ විහෙර වහන්සේට දියබෙරළිය මලක් පූජා කරලා දුප්පත් මිනිස්සෙක් ඉතින් ඒ වෙලාවේ පූජා කරන්න තිබුණේ ඒ පූජා භාණ්ඩ ශ්‍රද්ධාවෙන් බොහොම ගෞරවයෙන් මේ කටයුත්ත සිද්ධ කළා. ඒ දියබෙරළිය මලක් පූජා කරලා විශේෂයෙන්ම සත්‍තිස්වාරයක් සක්විති රජකම ලැබුවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම දිව්‍ය ලෝකේ දිව්‍ය ආත්මයක් ලැබුවා කියලා සඳහන් වෙනවා. ඒක හරි ලස්සනට කෝට්ටේ යුගයේ රචිත වේදාගම මහා මෛත්‍රීය හිමියන් විසින් රචනා කරන ලද
ලෝවැඩ සංගරාව තුල පවා හරි විසිතුරු විදියට වර්ණනා කරලා තියෙනවා. මොකද වේදාගම හාමුදුරුවන්ගේ මූලිකම අරමුණ උනේ කවියෙන් බුදුබණ පැවසීම. ඒ කටයුත්ත උන්වහන්සේ හරිම ලස්සනට ඒ දහම් කරුණේ නැත්නම් ඒ කුසල කර්ම විපාකේ පැහැදිලි කර දීලා තියෙන මෙන්න මේ විදියට දුක්පත් සාතෙක් මුනිඳුන් වෙත සිත පැහැදී එක්දා ගැබෙක දිය බෙරලිය මාලං පිදී සංවිති සැපන් ඉන් සත්තිස් වාරේකලාදී දුක් නැත මේ පොද කලහොත් නාකුසලින් ඒ විදිහට දිය බෙරළිය මල් පූජා කරලා දාගැබකට සක්විති රජකම ලැබුවා වගේම දෙව්ලොව දිව්‍යමය සැප සම්පත් විඳි ආකාරය හරි ලස්සනට පැහැදිලි කර දෙනවා. ඒ වගේම පඬිත හාමුදුරනේ අපි දන්නවා එක් තැනැත්තෙක් යාචකයෙක්ව උප්පත්තිය ලැබලා ඉන්න වෙලාවේ අනුරුද්ධ කියන රහතන් වහන්සේ නමකට තමන්ට ලැබිච්ච බත්පතක් හරිම ශ්‍රද්ධාවෙන් පූජා කරන මේ යාචකයා පිණ්ඩපාත වැඩම කරන අර රහතන් වහන්සේට ඒ බත්පත පූජා කරා ඒක ඒ යාචකයා නැත්තම් ඒ හිඟන්නා මේ යන මොහොතේදී තමන් කරපු පින්කම මතක් වුණාලු. මතක් වෙලා සතුටු සිතින් මිය ගිහිල්ලා දෙව්ලොව විශාල දිව්‍ය විමාන සහිත දිව්‍යමය සලුපිලි දිව්‍යමය ආහාර ඇතිව ඉන්දික නමින් උප්පත්තිය ලැබුවා කියලා. ඒ වගේම බුදුහාමුදුරුවෝ දෙව්ලොවට වැඩම කළ දහම් දේශනා කරන අවස්ථාවේදී ඉන්දික දෙවියන් ධර්මාසනය ආසන්නයේ ඉඳගෙන බණ අහපු හැටිත් ඒ වගේම අංකුර දෙවියන් දුරින් ඉඳගෙන බණ අහපු හැටිත් සඳහන් වෙනවා. ඒකත් හරි අපූර්ව විදියට ලෝවැඩ සංගරාව තුල පැහැදිලි කරනවා මෙන්න මේ විදියට. සිංගපත් එකෙක් පෙර අනුරුදු තෙරුන් දැක තමලන් බාතින් දුන්නේ එකම සැන්දක බලවත් එයින් සුරපතේවය ඉන්දික නනවන් කරවුදන් පින්පල මින් දැක දන් දීමේ ඵල විපාක පිළිබඳව ඉතා මැනවින් ඒ තුලින් පැහැදිලි කර දීලා තියෙනවා. දිව්‍ය ලෝකවල ආයුෂ ප්‍රමාණය පිළිබඳවත් කෙටියෙන් සඳහන් කරනවා නම් මාලහාර කියන දිව්‍ය පුත්‍රයෙක් දෙව්ලොව උපත ලබනවා යොදුන් ගාණක් දුර දිව්‍ය විමාන සහිත දිව්‍යමය සලුපිලි ආහාර පාන ඇතිව ඒ වගේම දෙවඟනන් 500ක් එක්ක කටයුතු කරනවා ක්‍රියා කරනවා දෙව්ලොව. ඒ වෙලාවේදී මාලහාර දිව්‍ය පුත්‍රයා හැමදාම උද්‍යාන කෙලියට ගමන් කරනවා උයනට ගමන් කරනවා තමන්ගේ දෙවඟනන් 500ක් ඇටුව. දෙවඟනන් 500ට පැවරිච්ච කාර්යභාරයලු අනිවාර්යයෙන්ම මල් උයනේ තියෙන මල් නෙලලා ඒ මලින් මාලහාර දිව්‍ය පුත්‍රයා සරසන්න ඕන. ස්වාමීකුට බලන්න ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක් ඒක. ඒ කියන්නේ දෙව්ලොව උපන් ස්වාමීකුට දෙවඟනන්ගෙන් ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක්. ඉතින් දවසක් එක බිරිඳක් එක දෙවඟනක් මල් ගහකට ගොඩ වෙලා මල් කඩන්න මේ මල් ගහෙන් වැටිලා දිව්‍ය ලෝකෙන් චුත වෙනවලු. දිව්‍ය ලෝකෙන් චුත වෙලා නැවත සවැත් නුවර මිනිස් කාන්තාව කුසක පිරිසිඳගෙන මනුස්ස කාන්තාවක් විදියටම කුමරියක් විදියට මෙලොව ඉපත ලබනවා. ළමා කාලයක් ගත කරලා තරුණ කාලයේදී යුග දිවියට පාතබල දරුවන් 4 දෙනෙකුගේ මවක් බවටපත් වෙලා
මනුස්ස ලෝකයේ තුල ඇය ගත කරනකොට හැම වෙලාවකම දාන ආදී පින්කම් වල යෙදෙනවා. ඒ පින්කම් වල යෙදিলা ප්‍රාර්ථනා කරන්නෙම නැවත දෙව්ලෝ යන්නලු. අර මාලාහාරේ දිව්‍ය පුත්‍රයාගේම බිරිඳක් වෙන්න කියලා දෙවඟනක් වෙන්න කියලා. පරයා යනවා. එතනින් මෙහෙන් පිට වෙලා එහෙම නැත්නම් මාර්ගයටපත් වෙනවා. ඊට පස්සේ ආපහු එහින් උප්පත්ති ලැබෙන. ඒ වෙලාවේ මාලාහාර දිව්‍ය පුත්‍රයා අහනවා මේ කෙටි වෙලාවක් තුල කොහෙද ගිහින් ආවේ කියලා. ඉඳලා බලනවා කිව්වා. ඔව්. කෙව්වා මම මේ දන්නේ නැද්ද මේ මෙහෙන් චුත වෙලා ගිහිල්ලා මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබලා එහි කටයුතු කළා පින්කම් කළා ඔබම ප්‍රාර්ථනා කළා නැවත මේ දිව්‍ය ලෝකෙට පැමිණියා කිව්වා. ඉතින් බලන්නට කොට වයස කීයද අහනෝ නේද? එහි වයස කීයද කියලා අහනවා මිනිස්සු. 100ක් වගේ. ඔව් එතකොට එතෙන්දී මනුස්ස ලෝකේ අවුරුදු 100ක් කියන්නේ දිව්‍ය ලෝකේ එක දවසක්. එක දවසකුත් නෙවෙයි. ඒකට ඒ වගේම අහනවනේ මේ මිනිස්සු කොහොමද පින්නහම් කරගන්නව? ඒ මිනිස්සු කනව බොනව නිදා ගන්නවා. අජරාමර වෙන්න හදනමකෝ. පණිත නායක හාමුදුරු බොහොම ලස්සනට ඒ කතාන්දරේ කිව්ව වෙලාව නිසා මම ධම්මජෝති හාමුදුරුවන්ට ආරාධනා කරනවා මේ പ്രേතවත්තු කතාවත් මේ විදිහටම අපිට දකින්නට ලැබෙනවා. මේ විදිහේම කතා. ওই දීඝනිකායේ මහා නිදාන සූත්‍ර අටුවාවේ ප්‍රියංකර කියලා പ്രേත මාතාවන් කෙනෙක් සුත්තනිපාතේ මේ අටුවාවෙත් ඒ වගේම කතා තියෙන අර උත්තර මාතා කියන പ്രേත මාතා. හැබැයි මේ කට්ටිය සෝවාන්. ඔන්න පුදුමයේ පින්වතුනි ඔය ඇත්තොත් බොහොම සතුටු වේවි. අනේ പ്രേත ලෝකෙ ගියත් කමන්නේ මේ සෝවාන් ආදී රටේට පත් වෙන්න පුළුවන් නේද? ඉතින් ඒක නිසා ඒකවත් ඇතුළත් වෙන විදියටත් මේ වගේම අපි ඔබ වහන්සේගෙන් විමසන්නට කැමති මේ പ്രേත ලෝකයේ මේ ඉන්න අය කොහොමද ඒ අය දුක් අනුභව කරන්නේ දුක්ඛිත බවට පත් වුණේ මොන වගේ දේවල් කළාද කියන කාරණේ. പ്രേතවත්තු පාළි අධ්‍යයනය කරද්දී පැහැදිලි වෙන කාරණාව තමයි බොහෝ වෙලාවට പ്രേත ලෝකේ උත්පත්ති ලැබලා තියෙන්නේ මසුරු කමින් ජීවත් වෙච්ච අය. ඒ වගේමයි එහි සඳහන් වෙන තවත් කාරණාවක් තමයි ගප්සා කරපු අයත් പ്രേත ලෝකයේ ගිහිල්ලා තමයි උත්පත්ති ලබන්නේ. ඒක කතා පුවතක් සඳහන් වෙනවා පංචවත්තුක പ്രേතවත්තුව. එහි සඳහන් වෙන්නේ මේ මෑණියන් මනුස්ස ලෝකෙ හිටිද්දී ගප්සා සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒකේ විපාක වශයෙන් പ്രേත ලෝකේ උත්පත්තිය ලැබලා දරුවෝ 5 දෙනෙක් දවසකට දරුවෝ 5 දෙනෙක් මේ උදේට 5 දෙනෙක් දවල්ට 5 දෙනෙක් දවල්ට 5 දෙනෙක් ආහාරයට ගන්නවා. ඒත් මඳිලු ඒ සාපිපාසාදී දුක් වේදනාවන් අවසන් වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රසිද්ධම කතා පුවත තමයි බිම්සර මහරජතුමන්ගේ ඒ ඥාති පිරිස പ്രേත ලෝකේ උත්පත්තිය ලැබපු කතා පුවත. ඒ කතා ප්‍රවෘත්තීන් පිළිබඳව අපේ ජනතාවට අවබෝධයක් තියෙනවා. ඒ වගේම නිරන්තරයෙන් ධර්ම දේශනා ආදීදී ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. සිතුවත් දිය කරන අරතරේ වැටුනොත් 137ක් නිරය. එතකොට අටමහා නරකයේ තියෙනවා. ඔව් නිරයන් බුදුහාමුදුරු 136ක් පිළිබඳව පැහැදිලි කරනවා. ප්‍රධාන වශයෙන්ම නිරයන් 8ක් පැහැදිලි කරන. මේ නිරයන් 8 එක නිරයක් වටා තවත් ඔසුපත් නිරයන් 4ක් තියෙනවා. එතකොට එක පැත්තක 4 ගාන තියෙනවා. එතකොට එක නිරයක් වටා නිරයන් 16ක් තියෙනවා. 16 වැඩි කිරීම 8 128යි. ඒ 128ට අර ප්‍රධාන නිරයන්ට සංජීවයේ කාල සූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, අවීචය කියන මේ අටමහා නිරයනොත් එකතු වුණායින් පස්සේ නිරයන් 136ක් පිළිබඳව ප්‍රධාන වශයෙන් බුදුදහමේ සඳහන් වෙනවා. ඒ වාගේ මනුලොව වර්ෂ 90 ලක්ෂයක් සංජීව නරකයේ එක දවසක්. ඒ ආයු කාලය මේ අවුරුදු ඒ කියන්නේ අපාය වර්ෂ නම් 500. මේ කියන්නේ නීති රීති වලක් තියෙනවා. අපි පොදු සමාජයේ වර්ෂයට වඩා සාමාන්‍ය උසාවියේ අච්චු විදින අයට ලැබෙන වර්ෂ ටිකක් අඩුයි. හැබැයි වෙනස් නේද? ඔබ හැමට තුනුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. අද ධම්සභා මණ්ඩපයට වැඩම කළ හක්මන සෝරත පඬිත හාමුදුරන් වහන්සේටත් අපේ වල්පල ගුණරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් කොටවගම ධම්මජෝති පඬිත හාමුදුරන් වහන්සේටත් අපි හරිදේ ටීවී මාධ්‍ය ජාලයේ වෙනුවෙන් අපේ ගෞරවය මේ වෙලාවේ පිළිගන්නමින් කළ කුසල බලයෙන් තුරුණුවන්ගේ සරණින් මිදී හැම විපතෙන් කල් ගෙවේවා සැපෙන් සතුටෙන් ඔබ හැමට තුරුණුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් සියලු යහපත උදා වේවා.